समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्मुखदं धम्मत्सविन कालो अयं बधन्ता धम्मत्सविन कालो अयं बधन्ता धम्मत्सविन कालो अयं बधन्ता नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतु अरहतो सम्मा सम्बुद्दस्स උතුම් තථාගත ධර්මය ලෝ සතට විවර කිරීම පිණිස අද දවසේ ධර්ම දේශනාමය බැතිබර දායකත්වය සිද්ධ කරනු ලබන්නේ එච්.එම්. විජේරත්න ඇතුළු පවුලේ සියලු දෙනා විසින් විශේෂයෙන්ම විජේරත්න මහතා ප්‍රමුඛ පවුලේ හැම දිනාටමත් ධර්මත් ශ්‍රවණා විලාසී හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය මූලික අරමුණු කරගෙන ධර්ම දේශනාමය පින්කම අද දවසේ සිද්ධ කරනු ලබනවා. විශේෂයෙන්ම අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව මූලික කරගෙන ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට. මොකද බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක් තමයි පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය අතර වෙනස කුමක්ද කියන එක. අපි මේ පංචස්කන්ධයත් පංච උපාදානස්කන්ධයත් කියන ධර්මකාරණාව පිළිබඳ මනා නුවණින් අවබෝධ කරගන්න වෙනවා. මොකද්ද පංචස්කන්ධය කියලා කියන්නේ, මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ කියන එක. මේ දෙක අපිට අවබෝධ කර ගැනීම පිණිස පටිච්ච සමුප්පාද ධර්මයමයි මූලික වෙන්නේ. මොකද අපිට බුදුරජාණන් වහන්සේ නිතරම පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න කියලා. පංච උපාදානස්කන්ධය ඇත්ත දකිනකොට අපිට පංචස්කන්ධය මොකද්ද කියලා අමුතුවෙන් වටහා ගන්න උවමනාවක් වෙන්නේ නැහැ. පංචස්කන්ධය පිළිබඳ අවබෝධය ලැබෙනවා. අපි වචන වශයෙන් ප්‍රකාශයටපත් කළොත් රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ විදිහට පංචස්කන්ධය හඳුන්වනවා. ඉතින් පංච උපාදානස්කන්ධය කියපු ගමන් යම් කෙනෙක් කොට හිතෙන්න පුළුවන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ලෝකේ පරිහරණය කරනකොට ලෝකේ පේන විදිය, ඇහෙන විදිය, දැනෙන විදිය, දැනගන්න විදිය. ඒ නිසා යම් කිසි කෙනෙක් පංචස්කන්ධෙන් ලෝකෙ දිහා බලලා ඒක තම සිතින් උපාදානය කරගත්තට පස්සේ ඒක උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා කියන දේ තමයි බොහෝ දෙනෙක් අහගෙන තියෙන්නේ, දැනගෙන තියෙන්නේ. කොටින්ම කිව්වොත් අපි හිතන් ඉන්නවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ඇහැ කන නාසය දිව ශරීරය දරාගත් පුජ්‍යලයා විසින් අත්දකින්න අත්විඳින්න දැනෙන හඳුනා ගන්න මට්ටම පංචස්කන්ධයේ විදිහටත් ඒ හඳුනාගත් දේ සමග තණ්හාව පැවැත්වීම පංච උපාදානස්කන්ධයේ විදිහටත් තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. නමුත් අපි හොඳට මතක තියාගන්න වෙනවා මේ ස්කන්ධ පරිහරණය පිළිබඳ අවබෝධය කිසිම කලක කිසිම විදිහකින්වත් පංච උපාදානස්කන්ධ අවබෝධයෙන් තොරව ලබන්නට පුළුවන් කමක් නැහැ. කොටින්ම කිව්වොත්
ස්කන්ධ පරිහරණය කියන්නේ මොකක්ද කියන අවබෝධයවත් අහලකටවත් එන්න පුළුවන් කමක් නැහැ උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ නොකර. උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධ නොකරන තාක්කල් උපාදානස්කන්ධයට ගිලෙනවා. ස්කන්ධ පිළිබඳව ස්කන්ධ පරිහරණය පිළිබඳ කතා කරන්නටම බැරි මට්ටමක් ඒ තුල පවතින්නේ. අපි එහෙමනම් පංච උපාදානස්කන්ධය පිළිබඳව තෝරාගෙන ඒ පංච උපාදානස්කන්ධ අවබෝධය තුළින් පංචස්කන්ධය මොකක්ද කියන අවබෝධයට අපිපත් වෙන්නට උවමනා කරනවා. එතකොට යම්කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකේ පරිහරණය කරනකොට ලෝකේ පරිහරණය කරේ ස්කන්ධයන්ගේ. එතකොට අපි නැවත වතාවක් බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ ස්කන්ධයක් කියලා ස්කන්ධය කතා කරනවා නම් ඒ පංච උපාදානස්කන්ධයේ අනවබෝධය නිසා එහෙම අපි කතා කරන්නේ. මොකද මේ ස්කන්ධ පංචකය අපිට සත්වයක්, පුජ්‍යලයක්, ආත්මයක්, කෙනෙක්, දෙයක් විදිහට පනවන්නට පුළුවන් කමක් නැහැ. අපි මේක කෙනෙක්, දෙයක් විදිහට පනවා ගැනීම තුල පවතින දෝෂය, වැරද්ද අවබෝධයටපත් වෙන්න ඕන. මොකද සක්කාය දිට්ඨිය දුරු කර ගැනීම පිණිස අපිට පවතින එකම මාර්ගය සක්කාය අවබෝධ කර ගැනීම. තොර සක්කාය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කියන එක. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධයට. සක්කාය දිට්ඨිය අපි පෙන්නනවා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය පිළිබඳ පවතින මමත්වය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්හි යථාර්ථය නොදන්නාකම නිසා මොකක් වෙනවද? ඒක මමත්වයෙන් ග්‍රහණය කරගන්නවා. ඒ මමත්වයෙන් ග්‍රහණය කර ගැනීමම උපාදානස්කන්ධය. තොර අවිද්‍යාවෙන් යුක්ත ලෝක සත්වයාට උපාදානස්කන්ධය පරිහරණය වීම, එහෙම නැත්නම් උපාදානස්කන්ධය තුල කොටු වීම, උපාදානස්කන්ධය තුල හිරවීම සිද්ධ වෙනවා මිසක උපාදානස්කන්ධයේ හෝ ස්කන්ධ මට්ටමක් අවබෝධයටපත් විය නොහැකි. අවබෝධයක් නැහැ. ඒ තුල පැටලිලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ පැටලිල්ල නිවර්දිවම අපි ලියා ගත යුතුයි. නිවර්දිවම පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. ඇයි මේක අත්‍යවශ්‍යයි කියලා කියන්නේ? මේ ටික පිළිබඳ අවබෝධයකින් තොරව අපිට ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් නැහැ. රූපේ පිළිබඳ මන අවබෝධයකින් තොරව ධර්ම අවබෝධය කරන්න බෑ. වේදනාව පිළිබඳ මන අවබෝධයකින් තොරව ධර්ම අවබෝධය කරන්න බෑ. සංඥාව පිළිබඳ මන අවබෝධයකින් තොරව ධර්ම අවබෝධයට යන්න බෑ. සංඛාරය පිළිබඳව අවබෝධයකින් තොරව ධර්ම අවබෝධයට යන්න බෑ. විඥානය පිළිබඳ අවබෝධයකින් තොරව ධර්ම අවබෝධයට යන්න බෑ. මොකද ධර්ම අවබෝධය කියන්නේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ අවබෝධ කර ගැනීම. ධර්මය කියන්නේ මේක. එහෙනම් ධර්මයක් පවතින්නේ දේ ධර්මය කියන්නේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ. කෙනෙකුට හිතෙන්න පුළුවන් තව දේවල් පිළිබඳ හිතෙන්න පුළුවන් සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සලායතන මේ විදිහට ගොඩාක් දේ හිතෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල මොනවා හිතුණත් මේ සියල්ල ප්‍රදාපවතින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ මත පදනම් වෙලා. එනම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය පිළිබඳ අවබෝධය. රූපේ කුමක්ද? රූපේ හට ගැනීම කුමක්ද? රූපේ නොහට ගැනීම කුමක්ද? රූපේ නොහට ගන්නා වූ මාර්ගය කුමක්ද? වේදනාව කුමක්ද? වේදනාවේ හට ගැනීම කුමක්ද? වේදනාවේ නොහට ගැනීම කුමක්ද? වේදනාවේ නොහට ගැනීමේ මාර්ගය කුමක්ද? සංඥාව කුමක්ද? සංඥාවේ හට ගැනීම කුමක්ද? සංඥාවේ නොහට ගැනීම කුමක්ද? සංඥාව නොහට ගන්නා මාර්ගය කුමක්ද?
සංඛාරය කුමක්ද? සංඛාරය හට ගැනීම කුමක්ද? සංඛාරයෙන් නොහට ගැනීම කුමක්ද? සංඛාරයෙන් හට ගැනීමට පවතින මාර්ගය කුමක්ද? විඥානය කුමක්ද? විඥානයේ හට ගැනීම කුමක්ද? විඥානයෙන් නොහට ගැනීම කුමක්ද? විඥානයෙන් නොහට ගැනීමට ඇති මාර්ග ප්‍රතිපදාව කුමක්ද? එතකොට දුක කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. දුකේ හට ගැනීම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ හට ගැනීම. දුකේ නොහට ගැනීම කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නොහට ගැනීම. දුක නොහට ගැනීමට ඇති මාර්ගයේ ප්‍රතිපදාව කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නොහට ගැනීමට තියෙන මාර්ගයේ ප්‍රතිපදාව. එතකොට මේ නොහට ගන්නා කියන දේ පිළිබඳව බොහෝ දෙනෙකුට තර්ක විතර්ක තියෙන්නට පුළුවන්කමක් තියෙනවා. නමුත් කුමන තර්කයකින් කුමන මතයකින් කුමන විවාදයකින් අපි ඔප්පු කරන්නට හැදුවත් නිරෝධය කියලා කියන්නේ නැතිවීම නන් නෙවෙයි. නිරෝධය කියන එක නැතිවීමට යොදන්නටම බෑ. ඒකට හේතුව නැතිවීම කියන හැමතැනම ඇතිවීම ඇත්ත කරගෙන නැතිවීම කතා කරන්නේ. මොකද ඇතිවිච්ච දෙයකට සාපේක්ෂවයි නැතිවිච්ච දේ කතා කරන්න පුළුවන්කම තියෙන එක සාපේක්ෂවාදයක්. බුදුදහම කියලා කියන්නේ සාපේක්ෂවාදයක් නෙවෙයි හේතුඵලවාදයක්. තොර හේතුඵල ධර්මයක් මිසක බුදුදහම කියලා කියන්නේ සාපේක්ෂව ඇතිවීම නැතිවීම කතා කිරීමක් නෙවෙයි. තොර ඇතිවීම අවබෝධ වෙන්නේ යම් තැනකද එතන මොකක් වෙනවද? සකස් වීම අවබෝධ වෙන්නේ යම් තැනකද නොහට ගැනීම සකස් නොවීම අවබෝධයටපත් වෙනවා. එහෙම නැත්නම් ඇතිවීමයි ඇති නොවීමයි. ඒතර ඇතිවීම සම්පූර්ණයෙන්ම සමුදය විදිහටත් ඇති නොවීම නිරෝධය විදිහටත් අපිට ප්‍රකාශයටපත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඇතිවීම නැතිවීම කියලා ගත්තොත් අපිට කියන්න වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇති වුණා. ඒ ඇතිවිච්ච එක නැති වුණා. මොකද නැතිවීමක් කතා කරනවා නම් තිබ්බ දෙයක් ඉපේ නැති වෙන්න නේද? මොකද නැතිවීම කියන හැම තැනම මතක තියාගන්න තිබුණු දෙයක නැතිවීමයි කතා කරන්නේ. තිබුණු දෙයක අන්තරස් දහන වීමයි කතා කරන්නේ. තිබුණු දෙයක වෙනසීමයි කතා කරන්නේ. නමුත් බුදුදහමේ තිබුණු දෙයක් ඇති දෙයක් කිසිම විදිහක ගන්නෙ නැහැ. නැති දෙයක් එහෙම නැත්නම් නැති වෙන දෙයක් පිළිබඳ බුදුදහමේ කතා කරන්නේ. එහෙනම් සාස්ෘතවාදය හෝ උච්ඡේදවාදය කියන දෘෂ්ටි දෙකට බුදුදහම වැටෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඇතිවීම ඒකාන්තයක්, නැතිවීම තවත් අන්තයක්, ඇති නොවීම මැදයි. මොකද්ද? ඇතිවීම තව අන්තයක්, නැතිවීම තව අන්තයක්, ඇති නොවීම මැදයි. ඒ කියන්නේ මොකද්ද? තොර අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ හට ගත්තා කියන එක තවම එක අන්තයක තියෙන්නේ. හටගත්ත දෙයක් තියනවා කියන එක. ඇති වුණා කියන එක. එතකොට ඇති වන්නේ යමක් දෙයක්ද නැති වන්නේද යමක් දෙයක්. නොහට ගන්නා තැනක සකස් නොවන්නා වූ තැනක අපිට පණවන්න වෙන්නේ නිරෝධය. එතකොට නිරෝධය කියන ධර්මතාවය ඇතිවීමට හෝ නැතිවීමට අදාළ නැහැ. ඇතිවීමේ ඇත්ත දැකීමම නිරෝධ මාර්ගය වෙනවා. ඇතිවීමේ ඇත්ත දකිනකොට ඇතිවිච්ච දෙයක් හෝ නැති වෙන දෙයක් ගැන හම්බ වෙන්නේ නැතුව යනවා. ඔක තමයි අවබෝධය. ඒතකොට නිරෝධය කියන එක අපිට අන්ත වලින් පෙන්වන්න බෑ. යම් කිසි කෙනෙක් ඇතිවීම නැතිවීම ප්‍රකාශයටපත් කරන්නේ නම් මේ උච්ඡේදය සහ සාස්ෘතය අතර කරන්නා වූ දෝලනයක් පමණයි. මොහොතක් පාසා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇති වෙමින් නැති වෙනවා කියන කරන අර්ථය සම්පූර්ණයෙන් බුදුදහමට ගැලපෙන්නේ නැති අර්ථයක්. ඇයි? ඇති වුණු බව සාස්ෘතය, නැති වුණු බව උච්ඡේදය. එතකොට මේ අන්ත දෙක පරිහරණය වෙන්නේ. අන්ත දෙකෙන් මිදීම පිණිසයි භාග්‍යවතුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කොට වදාරන්නේ. එහෙනම් බුදුදහම අන්ත වලින් තොරයි. අපි අන්ත වලින් තොරව අන්තවලට වැටෙන්නේ නැතුව මේක අවබෝධ කළේ නැත්නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කළා වෙන්නේ නැහැ කිසිසේත්ම.
පංච උපාදානස්කන්ධය අවබෝධ කළා වෙන්නේ. කෙනෙකුට රූපය කියනකොට අපි සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත් කිව්වට පස්සේ සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප. මෙහෙම කිව්වට පස්සේ අපි හිතනවා හරි මේක තමයි ඇත්ත. මේ ඇත්ත තමයි පෙන්වලා දුන්නේ. මේක තමයි රූපය කියලා කියන්නේ මේකට. ඒතකොට වේදනාව කියලා කියන්නේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුවේ උපාදාය රූපත් පිළිබඳ පවතින වින්දනය. විඳීම. සංඥාව කියලා කියන්නේ මොකද්ද? සංඥාව කියලා කියන්නේ ඒ රූපවල පවතින දිගපළල උස මහත හැඩහුරුකම්, එහි පවතින වර්ණයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් පිළිබඳව දැන ගැනීම. සංඛාරය කියලා කියන්නේ ඒ දිගපළල උස මහතින් යොත් වර්ණ ගන්ධ රසයෙන් යොත් දේ පරිහරණය කිරීම. ඒ සමග ගනුදෙනු කිරීම සංඛාරය. තොර විඥාණය කියලා කියන්නේ ඒ සියලු ගනුදෙනු පිළිබඳව අපි දැන ගැනීම. අපේ සිතින් දැනගනිමින් ඒ සියලු ගනුදෙනුව සිද්ධ කරනවා. හරි මේ කතාව හරියටම හරි ලෝකෙට. මේක ලෝකෙට හරියටම හරි. ලෝකයා ඉන්න මට්ටමේදී මේ ගනුදෙනුව තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපිට මෙන්න මේ ආකාරයෙන් හම්බෙන රූපේ ඇත්ත දකින්න කියලායි භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ. මේ ආකාරයෙන් හම්බ වෙන වේදනාවේ ඇත්ත දකින්න ඕන. සංඥාවේ ඇත්ත දකින්න ඕන. සංඛාරයේ ඇත්ත දකින්න ඕන. විඥානයේ ඇත්ත දකින්න ඕන. එහෙම නැත්නම් ඔය විදිහට හම්බ වෙන දේ ඇත්ත විදිහට දරාගත්තොත් ඒකම නම් ඇත්ත නැවත දකින්න ඇත්තක් නැහැනේ. ඒකම නම් ඇත්ත අපිට දකින්න ඇත්තක් පවතින්නේ නැහැ නේ. දැන් ලෝකයා දකින්න ස්වභාවය මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ වලින් හැදිච්ච රූප තියෙනවා. ඒ රූපය අසුරු කරගෙන වර්ණයක්, ගන්ධයක්, රසයක්, ඕජා ස්වභාවයක් පවතිනවා. ඒ පවතිනා වූ ස්වභාවයේ යම්කිසි පුද්ගලයෙක් විසින් වින්දනය කරනවා කොහොමද? ඒ වේදනාව විඳිනවා එහි පවතින සංඥා ටිකත් එක්ක ගනුදෙනු කරමින්. ඒ පවතින සංඥා මොනවාද? ඒ රූපය යම්කිසි දිගකින්, පළලකින්, උසකින්, මහතකින්, හැඩහුරුකමකින්, වර්ණයකින්, ගන්ධයකින්, රසයකින් යුක්තයි. ඒ වර්ණ, ගන්ධ, රස ටික මොකද්ද කරන්නේ? අසුරු කරගෙන යම් කිසි කෙනෙක් චේතනා සංඛාරයම් ක්‍රියාකාරකම් පවත්වනවා. ඒතර මේකද නැද්ද ලෝකයාගේ දැක්ම? මේක තමයි ලෝකයාගේ දැක්ම. එතකොට මේ ලෝකයාගේ දැක්ම අපි ඇත්ත විදිහට දරාගත්තොත් මේක ලෞකික මට්ටම. මේක ලෞකික මට්ටම. එතකොට ඒ ලෞකික මට්ටම ලෝකයාගේ මට්ටම ඇත්ත නම් අපිට තවත් අවබෝධ කරගත යුතු ඇත්තක් පවතින විදිහක් නැහැ. එහෙනම් ওই ලෝකයා පරිහරණය කරන රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංකාරයේ, විඥානයේ ඇත්ත දකින්න ඕන. ඒ ඇත්ත දැකීම තමයි ලෝකයේ ඇත්ත දැකීම කියන්නේ. පංච උපාදානස්කන්ධයේ ඇත්ත දැකීම කියලා කියන්නේ. ඔන්න ලෝකයා දකින්න මට්ටම, ලෝකේ පරිහරණය වෙන මට්ටම. එතකොට ලෝකයාට හම්බෙන්නේ පවතින තියෙන රූපයක් නේ. පවතින තියෙන රූපය අසුරු කරගෙන වේදනා, සංඥා, සංඛාරයන් භුක්ති විඳිනවා පවතින ඉන්න කෙනෙක්. එතකොට විඥානයේ පැත්තට දාන්නේ කෙනෙක්. එතකොට ලෝකේ ජීවත් වෙන ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ මනස දරාගත්තා වූ සත්වයක්, පුජ්‍යලයක් පවතිනා වූ තිබෙන්නා වූ සතර මහා ධාතුවත් එහි ඇසුරු කරගත් රූප ටිකත් වේදනා, සංඥා, සංඛාර වලින් භුක්ති විඳින්නේය. මෙන්න ලෝක සත්‍යයට පවතින දේ. කොටින්ම කිව්වොත් තියෙන රූපේ මම දකිනවා. තියෙන සද්දේ මම අහනවා. තියෙන ගන්ධේ මම විඳිනවා. තියෙන රසේ මම විඳිනවා. තියෙන ස්පර්ශේ මම විඳිනවා. මෙන්න මෙවැනි මුලාසහගත දෘෂ්ටියක් ඇත්ත විදිහට පනවාගත් ලෝකයා
දැන් මොකද කරන්නේ? ඒ දෘෂ්ටිය ඇතුලේ ඉඳගෙන එක එක දේවල් කරනවා මොකක් වෙන්නද? දුක නැති කරගන්න. සැප ලං කරගන්න. එහෙනම් දුක නැති කරගෙන සැප ලං කරගන්නට මොනවා හරි දේවල් කර ඉන්න අතර නිවනත් ඒ අතර මොකක් හරි එකක් කියලා හිතාන මොකද කරන්නේ? අර ඇත්ත කරගත්ත දෘෂ්ටිය මත ඉඳලා හිතනවා අනේ මේ රූපෙට මම තණ්හා නොකර ඉන්න ඕන. නේ? තණ්හා නොකර ඉන්න ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ සකස් වෙලා මන් ලෝකේ දැනගත්තට නම් කමන්නේ. මන් දැනගන්න ලෝකෙට තණ්හා නොකර ඉන්න ඕන. ඒ තණ්හා කළොත් මම ඒක රූප උපාදානයේ බවට පත්වන්නේය. වේදනා උපාදානයේ බවට පත්වෙනවා, සංඥා උපාදානයේ බවට පත්වෙනවා, සංඛාර උපාදානයේ බවට පත්වෙනවා, විඥාන උපාදානයේ බවට පත්වෙනවා. මං ඒකට කැමති වුණොත් තණ්හා කළොත්. එනිසා මං තණ්හා නොකර ඉන්නවා. කොහොමද තණ්හා නොකර ඉන්නේ? ඒ ඇත්ත බලනවා, ඒ ඇත්ත හිතනවා මම මේ රූපෙටනේ තණ්හා වෙලා හිටියේ නේද? රූපෙට මං හිතින් තණ්හා වෙලා හිටියා. ඒ නිසා මං හිතින් මේක අතාරින්න ඕන. හිතින් මේක අතාරින්න නම් රූපය පිළිකුල් කරන්න ඕනනේ. රූපය පිළිකුල් කරන්න ඕන. දැන් මොකද්ද කරන්නේ? එයාත් රූපේ පිළිකුල් කරන්න විවිධ ක්‍රම අනුගමනය කරනවා. විවිධ ක්‍රම. රූපේ කැඩෙන එකක්, බිඳෙන එකක්, වෙනසෙන එකක්, නැසෙන එකක් නේද? ඒ නිසා ඒ රූපය මට කැමති විදිහට පවත්වන්නට බැරි ධර්මයක්. කාට කැමති විදිහටද? මට. එහෙම් පිටින්ම මම ඉන්නවා. මට කැමති විදිහට ලෝකේ තියෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ වෙනස් වෙනවා. වෙනස් වෙන ලෝකෙට මම මොනා කළා වැඩක් නැද්ද? මම තණ්හා කළා අල්ලගන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. ලෝකේ කැඩිලා කුඩු වෙලා බිඳිලා වෙනසිලා නැසිලා ලෝකෙට ඕන විදියට හොයනවා. මේක තමයි අපි තණ්හාව දුරු කරන්න අනුගමනය කරන ප්‍රාථමික බොළඳ ක්‍රමය. දැන් ඒක ඇතුලේ තවත් හිතනවා මමත් මේ ලෝකේ පරිහරණය කරන මමත් කැඩෙන කුඩු වෙන බිඳෙන ශරීරයකින් යුක්ත කෙනෙක්. කුණු වෙන ගඳ ගහන ශරීරයකින් යුක්ත කෙනෙක්. ඒ නිසා ලෝකයක් මට කැමති විදිහට නෑ, මමත් මට කැමති විදිහට නෑ. ඒ නිසා තව මේකේ මං කරලා මගේ කළා මොනව අල්ලන්නද? අනේ මේ ලෝකෙ කිසි හරයක් නෑ, මේ ලෝකෙ වැඩක් නෑ. එයි කැඩෙන ලෝකෙ කැඩුනාවේ, බිඳුණු ලෝකෙ බිඳුනාවේ, වෙනසන ලෝකෙ වෙනසුනාවේ ලෝකෙට හේ තියෙන්න දීලා මම් පාඩුවේ නිවනට යනවා. දැන් පංච උපාදානස්කන්ධ අවබෝධිකුත් නැහැ, ඇත්ත දැකීමකුත් මොකක්වත් නැහැ. ලෝකේ ඉඳලා දැකපු මට්ටම ඇත්ත කරගෙන ඒ මට්ටමේ ඉඳලා අපි මොකද්ද කරන්නේ? මුළු සමස්ත ලෝකයාම දන්න දේ මානසිකාර කරනව නැවත නැවත හිතින්. ඒ ලෝකයා දන්නේ නැද්ද මේක කැඩෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා, වෙනසිනවා කියලා? දන්නේ. ඒ ටිකම අමුතුවෙන් හිතා ඒකම කල්පනා කර ලෝකෙ ප්‍රතික්ෂේප කරනවා නේද? එහෙම ලෝකෙ ප්‍රතික්ෂේප කරලා ලෝකෙත් එක්ක තියෙන ගනුදෙනු අයින් කර ගන්නවා. නමුත් ලෝකෙත් එක්ක තියෙන ගනුදෙනු අයින් කරගත්තා කියලා කිව්වට එහෙම ඒක ලේසියෙන් අයින් කරන්න බෑයි. අයින් කරගත්තේ කවුද? මම. අයින් කරගත්තේ කවුද? මම අයින් කරගෙන තියෙන්නේ. එයාට තේරෙන්නේ නැහැ මේ සෙල්ලම සම්පූර්ණයෙන්ම පංච උපාදානස්කන්ධය ඇතුලේ කරපු සෙල්ලමක් කියලා. මේක ප්‍රඥාවෙන් කරපු එකක් නෙවෙයි, මේක විඥාන ගෝචර මට්ටමක්. ඇයි එහෙම කියන්නේ විඥාන ගෝචර මට්ටමක් කියලා? විඥාන ගෝචර මට්ටමට නෙවෙයිද හම්බ වෙන්නේ පවතින තියෙන රූපය? බුද්ධ දේශනාව තුළ කවදාකවත් පවතින තියෙන රූපයක් කතා කරන්නේ නැහැ. ඒ පවතින තියෙන රූපය කියන්නේ යථාර්ථය නෙවෙයි, අනවබෝධය. තර පවතින තියෙන රූපය පවතින ඉන්න කෙනා විසින් භුක්ති විඳීම කියන කතාවක් බුදුදහමේ විස්තර කරන්නේ.
එතකොට අපිට වෙලා තියෙන බුදුදහම තුල විස්තර නොවන දේ ඒකට කියනවා අපි අනාර්ය ස්වභාවය. ඒ අනාර්ය ස්වභාවය ඇතුලේ සාස්ෘත උච්ඡේදවාද වලට තමයි යන්නේ. දැන් අපි මොකද්ද කරන්නේ? සාස්ෘත දෘෂ්ටිය තුල ඉඳගෙන ඒ දෘෂ්ටිය කඩන්න හදනවා. ඒ නිසා අපි හිතනවා මේ ඇති වෙමින් නැති වෙන රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කැමැති විදිහට තියන්න බැරි. ඇති වෙමින් නැති වෙවි යන මේ මොකද්ද? ස්කන්ධ පරම්පරාවක් කතාවක් කියලා අපි එතනින් නවතිනවා. ඊට පස්සේ අපි හිතනවා එනම් මේ ලෝකේ අනිත්‍යයි, නිට්ටය නැහැ කියලා කියනවා. කොහොමද? කැඩෙන කුඩු වෙන බින්දෙන නිසා. ඒකම කියනවා තව විදිහකට කැමතිසේ නැහැ කියලා වචන වෙනස් කළා. මොකද්ද කියන්නේ? මේ ලෝකේ මට කැමති විදිහට තියන්න බෑ. ඇයි කැමති විදිහට තියන්න බැරි කියලා ඇහුවොත් ඒක ඒකට ඕන විදිහට වෙනස් වෙනවා. අරකමද නැද්ද කියන්නේ? අරකම කියනවා අනිත්‍යයි කියලා, ලෝකේ අනිත්‍යම කියනවා. ආයි කියනවා කැමතිසේ නැහැ කියලා. එතකොට මේ දෙගොල්ලොම එකම කතාව කියාගෙන මහා දබර හර්බයක් කරගන්නවා. ඒක නෙවෙයි මේක හරි කියලා. මොකද? ඒක නෙවෙයි මේක හරි, මේක නෙවෙයි ඒක හරි කියලා. එතකොට ඔය ගහගන්නෙම වාද කරන්නෙම ඔය මහා දෘෂ්ටි ඇතුලේ. එහෙම නැතුව පංච උපාදානස්කන්ධ අවබෝධයටපත් කරාට අවබෝධයටපත් වුණාම ගහගන්න, වාද කරන්න, තර්ක කරන්න, නටා ගන්න, වෛර කරන්න, අරූ පන්නන්න ඕන, ඌ වැරදි එක කියන්නේ, මූ පන්නන්න ඕන, මූ වැරදි එක කියන්නේ අපි තමයි හරි කියලා මහා කලබගෑනියක් ඇති කරගෙන මිනිස්සු තුල ද්වේෂය අවුස්සගෙන විකාර නටන්නේ නැහැ. දැන් අපිට පේන්න තියෙන සමාජය ඇතුලේ අද බහුතරයක් දෙනා මොකක් කරන්නේ? අනිත්‍ය කියන වචනේට අං ඉච්ඡ කියලා දාලා මොකද්ද? ඉච්ඡාව නෙවෙයි මේක අනිත්‍යමයි කියලා ඔන්න එක පැත්තකින් තර්ක කරනවා. නෑ ඒක වැරදි. අනිත්‍ය කියන්නේ වෙනස් වීම, වෙනස් වෙන සියල්ල දුක ගෙනල්ලා දෙන්නේ නෑ. ඒ නිසා තමන් කැමති කරන දේ නැතිවීම තමයි දුකට හේතුව කියලා ඔන්න එකක් කියනවා. එතකොට මේ කොහොම කළත් අපි මතක තියාගන්න ඕන යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන කොටස පංච උපාදානස්කන්ධයේම කොටසක්. පංච උපාදානස්කන්ධය ඇතුළෙම කරන තර්කයක් විතරයි යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන එක බුද්ධ ශාසනයේ දුක විදියට විස්තර කරන එක කොටසක් විතරයි. ඒක ලෝකයාට හම්බ වෙන පංච උපාදානස්කන්ධේ ග්‍රහණය තුල හම්බ වෙන කොටසක් විතරයි මට හම්බ වෙන දේ. කියන්නේ මට ප්‍රිය දේ. එතකොට අපිට පේනවා ප්‍රිය විප්පයෝගෝ දුක්ඛෝ කියන කොටසයි යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියන කොටස් දෙකයි එතන එකතු වෙලා තියෙන්නේ. එහෙනම් අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා වෙනස් වීම ප්‍රකාශයටපත් කළා නෑනේ. එතකොට අනිච්ච විදිහට මේක කියන කොටස තර්ක කරන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ වෙනස් වීම විදිහට අනිත්‍ය වැරදි කියලා. නමුත් අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වීම නෙවෙයි. අනිත් එක අනිත්‍ය කියලා කියන්නේ කැමැතිසේ නැතිවීමක් නෙවෙයි. ඒතකොට අනිත්‍ය කියන තර්කයක් රඳා පවතින්නේ තියෙන රූපයක් මත පිහිටලා. ඒතකොට අනිච්ච කියලා අපි ඒකට කැමැතිසේ නැහැ කියන තර්කයක් රඳා පවතින්නේ තියෙන රූපයක වෙනස් වීම මත පදනම් වෙලා. තියෙන රූපයට ඇති කරගත්ත කැමැත්ත දුකටපත් වෙනවා. ඇයි මොකක්ින්දද? මෙසේ වේවා මෙසේ නොලබේවා කියලා ගත්තට පස්සේ. එතකොට ඒ කොටස අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනත්ත් ලක්ෂණය තුල ඒක විස්තර වෙනවා. මොකද අනත්ත් ලක්ෂණ සූත්‍රයේදී අපිට විස්තර කරන්නේ මෙසේ වේවායි මෙසේ නොවේවායි කියා කැමැත්තෙන් ලබ හැකි දෙයක් නොමැත්තේමය. එයි මෙසේ වේවා මෙසේ නොවේවා කියලා කැමැත්තෙන් ලබ හැකි දෙයක් නොමැත්තේමය. හරි මතක තියාගන්න. එතකොට මේ මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලබ හැකි දෙයක් නොමැත්තේම කියන කතාවේ මහා ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ මහා ගැඹුරු අර්ථයේ තේරෙන්න නම් පංච උපාදානස්කන්ධය මනාකොට අවබෝධ කරගන්න වෙනවා. මනාකොට පංච උපාදානස්කන්ධ අවබෝධකින් තොරව අපිට
ඒ ධර්මතාවය එහෙම ලේසියෙන් වටහා ගන්නට බෑ සාස්ෘතය තුල ඉඳලා. අපි සාස්ෘතය තුල ඉඳලා මොන තර්කේ කළත් වැඩක් වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරු උච්ඡේදනේ කතා කරන්න කියලා. හොඳට මතක තියාගන්න උච්ඡේදය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇතිවිච්ච දේ මත පදනම් වෙලා කතා කරන නැතිවීම. එතකොට ඇතිවීම සහ නැතිවීමයි ඇති නොවීමයි කියන එක අතර බරපතල වෙනසක් තියෙනවා. ඇතිවීම නැතිවීම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සාස්ෘතය සහ උච්ඡේදය. ඇති නොවීම කියන තැන අපිට සාපේක්ෂව ඇති විච්ච දෙයක් හෝ නැති විච්ච දෙයක් ගැන ප්‍රකාශයටපත් කළ නොහැකි ධර්මයක්. ඒක තමයි අපිට මධ්‍යම ප්‍රතිපදාව විදිහට විස්තර කරන්නට වෙන්නේ ධර්මයේ තුල. කිසිම කලක Nirodhaය පණවන්ට හදන්ට එපා නැතිවීමට. ତොර මෙතන සමුදය තුල තමයි තියෙන්නේ ඇතිවීම නැතිවීම කියන දෙකම. ඔන අලුත් තැන. අපි මෙච්චරකම් හිතන් හිටියේ සමුදය කියන එක තුල ඇතිවීම විතරයි තියෙන්නේ කියලා. නැහැ. සමුදය කියන එක තුල නැතිවීමක් තියෙනවා. ඇයි ඇතිවීම කතා කළොත් අනිවාර්යයෙන්ම නැතිවීම කතා කරන්න වෙනවාමයි. ඇතිවීමේ ඇත්ත දැනගත්තොත් අපිට ඇතිවීම කතා කරන්න බැරිව යනවා, Nirodha සාක්ෂාත් වෙනවා. එහෙනම් ඔන්න දුක්ඛ ආර්ය සත්‍යයේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධයේදී සිද්ධ වෙන්නේ දුකත් දුකේ හට ගැනීමත් අවබෝධ කරන එක. දුකත් දුකේ හට ගැනීමත් අවබෝධ කරපු තැනක නැවත දුක හෝ දුකේ හට ගැනීම කතා කරන්නට බැරිවම යනවා. එතකොට දුකේ ඇතිවීම කතා කරන්න බැරිව යනවා කියලා කියන්නේ දුකේ නැතිවීම පණවන්නට බෑ. ඒ නිසා ඒකට අපි කියනවා දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත්. දුකේ සකස් නොවීමත් දුක සකස් නොවෙන්න තියෙන මාර්ගයත් ප්‍රතිපදාවක්. නමුත් දුක සමුදය අවබෝධ කර නොගැනීමම දුකේ ඇතිවීමත් නැතිවීමත් කියන තැනටපත් වීම, අන්ත දෙක පරිහරණය කිරීම. දුකේ ඇතිවීමට හවුච්ච හැමෝම දුක නැති කරගන්න නෙවෙයිද හදන්නේ? ඇතිවීමට හවුච්ච හැමෝම නැති කරන්න නෙවෙයිද හදන්නේ? දැන් ඔබ ජීවිතේ පවතින තියෙන දුක නැති කරන්න නෙවෙයිද උත්සාහවන්ත වෙන්නේ? පවතින තියෙන දුක නැති කරන්න. එහෙනම් ඔබ ඉන්නේ සාස්ෘතේ නිසා උච්ඡේදයට යන්නයි නිතරම උත්සාහවන්ත වෙන්නේ. සාස්ෘතයෙන් උච්ඡේදයට යනවාමයි. ඇයි ඇතිවිච්ච යමක් ඇත්නම් අනිවාර්යයෙන්ම ඇතිවිච්ච දේ ඔබට නැතිවීම විදියට ප්‍රකාශයටපත් කරන්නට වෙනවා. මොකද ඔබ කාලේ පනවගෙන තියෙන නිසා. ඇතිවීම ඇතිවිච්ච බවට ගැනීම තුල සම්පූර්ණයෙන්ම කාලයට ඔබ අහු වෙලාමාරයි. කාලයට අහු වෙලාමාරයි. කාලයට අහු වුණා කියලා කියන්නේ ඇයි? ඇතිවිච්ච මොහොත අපට පනවන්න වෙනවා. ඇතිවිච්ච දේ පැවතීම පනවන්න වෙනවා, කාලය පනවන්න වෙනවා. මොකද කාලය කියන්නේ පැවැත්ම නේද? කාලය කියන්නේ පැවැත්ම. අකාලික කියන්නේ කාලයේ ඉක්මවීම, ඒක නොපැවැත්ම. නමුත් අපි පැවැත්ම තුල මොකක් කරන්න හදනවද? පැවැත්ම තුල අතපොත ගන්නට හදනවා. ඒ පැවැත්ම තුල අතපොත ගෑම තුල කවදාකවත් කිසිම විදියකටවත් කොයියම් ආකාරයකටවත් ධර්ම අபிසමය කළ නොහැකි. ඔන්න ඔය මූලික කාරණා ටික අපි මතකයේ තියාගත යුතුයි, විශේෂයෙන්ම වැදගත්ම කාරණා විදිහට. ඔය අවබෝධයෙන් තොරව අපිට නිවන සාක්ෂාත් කරන්න, ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබ මෙතුවක් කාලයක් හිතන් හිටියා නම් දුක සමුදය කියලා කියන්නේ ඇතිවීම කියලා. ඇතිවීම කියලා. නමුත් අපි මතක තියාගන්න ඕන දුක සමුදය කියන කාරණය ඇතුලේ ඇතිවීම නැතිවීම දෙකම තියෙනවා. මොකද්ද? ඇතිවීම නැතිවීම දෙකම තියෙනවා. නමුත් දුක සමුදයට අහුවීම තුල තමයි ඇතිවීම නැතිවීම දෙකම තියෙන්නේ. දුක සමුදය අවබෝධය තුල මොකක් වෙනවද? අවබෝධය තුල නිරෝධ මාර්ගය සාක්ෂාත් වෙනවා. එහෙනම් දුක සමුදය අවබෝධ කරනවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අවබෝධ කරනවා කියන එක.
අපි නිතරම මතක් කරපු කාරණාව නැවත මෙතනට අපි උපමා කරනවා රූපේ පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංකාරය කෙහෙල් කඳක්, විඥානේ මායාවක්. විඥානේ මායාවක්. එතකොට මොකද්ද මේ රූපය? පෙන පිටක් වැනි රූපයක්, දිය බුබුලක් වැනි වේදනාවක්, මිරිඟුවක් වැනි සංඥාවක්, කෙහෙල් කඳක් වැනි සංකාරයක්, මායාවක් වැනි විඥානයක්. මෙන්න භාග්‍යවතුන් වහන්සේගේ උපමාව. නමුත් මේ උපමා පවා අපි සාස්ෘතේ ඉඳලා ගලප ගන්නට වෙන්නේ උච්ඡේදයටපත් කරලා. කොහොමද? ඔන සාස්ෘතයේ ඉන්න අයට රූපේ හම්බ වෙනවා. දැන් හම්බෙච්ච රූපේ පෙන පිටක් වගේ බලන්නේ කොහොමද? ඒ රූපේ කැඩිලා කුඩු පට්ටම් වෙලා නැති වෙලා යනවා. පෙන පිට කැඩිලා බිඳිලා කුඩු වෙලා යනවා වගේ. ඔන්න සාස්ෘතයෙන් උච්ඡේදයට බැහැගත්තා. එහෙම නෙවෙයිද? ඇතිවිච්ච දේ නැති වෙනවා කියන තැනට බැහැගත්තා. මොකෙන්ද? සාස්ෘතයේ සිට උච්ඡේදය දක්වා ගමන් කරන්නට අර උපමාව වරදවා වටහා ගත්තා. ඇයි ඉතින් අන්ධයා කිරි කනවා වගේ වැඩක්. නේද? අන්ධයා කිරි කාප හැටි දන්නවනේ නේද? කොහමද? අන්ධයා කිරි කන්නකොම කිරි මොන වගේද කියලා අහනවනේ. කිරි මොන වගේද කියලා හැවම කියනවා සුදු පාටයි කියලා. සුදු පාට මොන වගේද කියලා හැවම කියන්න වෙන්නේ කොහොමද? කොකා වගේ කියනවා. කොකා මොන වගේද කියලා ඇහුවම මෙන්න මේ විදිහට අත පෙන්න මෙන්න අල්ලලා බලන්න කියලා. මේක මෙහෙම අන්ධය අල්ලලා බලලා තීරණය කරනවා කිරි කන එක නම් ලේසි පහසු වැඩක් නෙමෙයි. අන්න ඒ වගේ තමයි අපි අවබෝධ කරගන්න නිවනත් අපි ප්‍රඥා ආලෝකයෙන් තොර විඥාණයෙන් දීපු දේ ඇත්ත කියලා දරාගෙන අඳුරේ විඥාණය කියන්නේ අඳුර තනිකරම අවිද්‍යා අඳුර. ඒ අවිද්‍යා අඳුරේ නිගමන ටික තමයි දරාගන්නේ. රූපය ඇති විදිහටයි අවිද්‍යාවට හම්බෙන්නේ. දැන් ඇති විදිහට හම්බෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික දරාගත්ත මහා සාවද්‍ය දෘෂ්ටියක ඉඳලා මහා සාවද්‍ය දෘෂ්ටිය. ඒක ඇතුළේ ඉඳලා දැන් අපි මොකද්ද කරන්නේ? අපි ඉන්නේ සාස්ෘතියනේ. සාවද්‍ය වූ සාස්ෘතිය. දැන් ඒක තුල ඉඳලා කොහෙට වැටෙනවද? අනේ මේ ඇතිවිච්ච රූපේ සකස් වෙච්ච රූපේ තියෙන රූපේ කැඩිලා කුඩු වෙලා බිඳිලා පෙන පිට කැඩිලා කුඩු වෙලා බිඳිලා විසිරලා යනවා වගේ නැති වෙලා යනවා. අනේ අනිත්‍යයි. ඔන්න පෙන පිට ගලපගත්ත විදිය. වේදනාව දිය බුබුල වගේයි වින්දන එනවා තියාගන්න බෑ. රූපය තියනකම් වින්දනේ තියේ ඒක කැඩුනම කුඩුනාම බිඳුනාම වින්දනෙත් ඉවරයි. තියාගන්න බැරි එක එනවා යනවා. ඔන්න දැන් මොකද්ද කරන්නේ? ආපු දේ යනවා ආය සාස්ෘතයි උච්ඡේදයයි දෙක තුල පැටලුණා. සංඥාව මිරිඟුවක්. ඒක කොහොමද ගන්නෙ අපි? අපි ගන්නෙ කොහොමද? එහෙනම් මේ කැඩෙන කුඩු වෙන බිඳෙන වෙනසන නිට්ටියව පවත්තන්න බැරි දේවල් එක්ක මොන සංඥා පැවැත්වුවත් වැඩක් නැහැ අයියේ. පුංචි කාලෙකට තමයි තියෙන්නේ ඔක බොරු වැඩක්. ඔන්න කොහොම තෝරගන්නේ? සංකාරයේ කෙහෙල් කඳක් වම හිතනවා අපි කරන මේ කිසි දෙයක් වැඩක් නැහැ. මොනවා කළත් මේවා කැඩිලා කුඩු වෙලා බිඳිලා වෙනතිලා යනකොට දුක ගෙනල්ලා දෙනවා. ඒ නිසා අපි මේ කරගන්න සංකාර වලින් ඇති වැඩක් නැහැ. ඕන් අපි තෝරගත්ත විදිය. විඥානේ මායාවක් වම හිතුවා හරිද? මේ ලෝකේ ඒ වෙලාවට භුක්ති විඳින්න මොනවා සැපයි කියලා පැවතුණා. ඉතින් මේවා ටික වෙලාවකින් වෙනස් වෙලා නැති වෙලා යනකොට අර මායාවක් වගේ ඒ වෙලාවට තිබිලා නැති වෙලා යන දේවල් ඔන්න ඔච්චරයි. ඔන්න අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ලෞකික අර්ථයෙන් කවුද? අන්ධයා කිරි කාපු හැටි වගේ කරගත්ත තේරීම. නමුත් යසාස්ෘතයේ උච්ඡේදය ඇතුලේ දෝලනයක් සක්කාය දිට්ඨිය හැම පිටින්ම gediya පිටින් අමුවෙන්ම තබාගෙන කරගත්ත ආවර්ජනයක්. ඒක හිතේ දෘෂ්ටියට අහුවීමක් බව මතක තියාගන්න. තොර ඇයි මේ රූපය පෙන පිටක් කියන්නේ? වේදනාව දිය බුබුලක් කියන්නේ? සංඥාව මිරිඟුවක් කියන්නේ? සංකාරය කෙහෙල් කඳක් කියන්නේ? විඥානේ මායාවක් කියලා කියන්නේ?
ඒතර මායාව කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම නැති දෙයක් ඇති විදිහට මවාපානවා. එහෙම නැතු තියෙන දෙයක් ගැන කතා කරන්නේ නැති දෙයක්. නැති දෙයක් කියන්නේ සකස් වෙලාම නැති දෙයක් සකස් වුණාසේ පෙන්වීම. කෙහෙල් කඳේ අරටුව කියන්නේ කොහොමද? කෙහෙල් කඳ පෘෂ්ටිමත්ව පෙනුනට අරටුවක් ඇත්තටම නැහැ. පෘෂ්ටිමත් බවක් පෙන්වනවා පමණයි පෘෂ්ටිමත් බවක් හයිය බවක් ඇත්තටම නැති තැනක තියෙන බවක් පෙන්වනවා. මිරිඟුව කියලා කියන්නේ සකස් වෙලාම නැති ධර්මයක් ඒත් සකස් වෙච්ච බව පෙන්වනවා. දිය බුබුල කියන්නේ මොකද්ද? මොකද්ද? ජලය වැටිලා උඩට මතුවෙනවා. එතකොට මේ මතුවෙන එකට අපි බුබුලක් කියලා කිව්වට මොකද්ද? එහෙම දෙයක් සකස් වෙලාම නෑ සකස් වෙලා නෑ කියන්නේ. ඒක වතුර මිසක බුබුලක් නෙවෙයි. වතුර මිසක බුබුලක් නෙවෙයි බුබුලක් සකස් වෙලා නෑ එතන. ඒ බුබුලක් සකස් වෙලා නෑ කියලා කියන්නේ. ඔය සකස් වෙච්ච දේ අල්ලලා ගන්න බැරුවොත් එහෙම ගන්න පුළුවන් දෙයක් ඇත්තටම සකස් වෙලා නැති දෙයක් සකස් වුණු බවට පෙන්වන්නේ. ඒතර පෙන පිට මොකද්ද? පෙන පිට කියලා කියන්නේත් ඒ වගේමයි. ඇයි? පිටක් විදිහට පෙන්නුවට අරගෙන බැලුවොත් චරාස් ගල එහෙම එකක් පේන්න නැති දෙයක්මයි ඇති විදිහට පෙන්වන්නේ නේ. නැති දෙයක් ඇති විදිහට පෙන්වනවා. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ පංච උපාදානස්කන්ධ මට්ටමේදී තමයි මේක ඇති බවට ගන්නෙ. ඊට පස්සේ පංච උපාදානස්කන්ධ මට්ටමේදී තමයි ඇති බවට ගත්ත දේ නැති වෙලා යන බව දකින්නේ. නමුත් අවබෝධයට එනකොට ඒක නා දැනගන්නේ ඇති නොවීම පිළිබඳ. නිරෝධය පිළිබඳ. නිරෝධය පිළිබඳ. දැන් අපිට මේක තේරුම් ගන්න එහෙම ලේසියෙන් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව අපි විඥානයේ ග්‍රහණයට අහු වෙලා. විඥානයේ ග්‍රහණයට අහු වෙලා. විඥාන පච්චා නාම රූපං. මොකද්ද විඥාන පච්චා නාම රූපං කියලා කියන්නේ? විඥාණය කියලා කියන්නේ ඔබ සිතින් දැනගන්න විදිය. දැන් සිතින් දැනගන්න විදිහ මොනවාද දැනගන්නේ? පඨවිය, ආපෝ, තේජෝ, වායෝ පිළිබඳ, ඒකේ වර්ණ ගන්ධ රස පිළිබඳ මේ සියල්ල ඔබ දැනගන්නේ සිතින්. ඒ සිතින් දැනගන්නවා කියලා කියන්නේ. මේක අහවල් රූපේ කියලා කොහෙන්ද පනවන්නේ දැනගන්නේ ඔබට සිහිපත් වෙන්නේ සිතින්. ඒක අහවල් විදිහේ විඳීමක් තියෙනවා මෙන්න මෙහෙමයි කියලා වින්දනය දැනගන්නේ කොහෙන්ද? සිතින්. ඒක මෙහෙම දිගයි මේක පළලයි මේක උසයි මේක මහතයි කියලා දැනගන්නේ කොහෙන්ද? මේ හැඩහුරු කම්බලින් යුක්තයි කියලා සිතින්මයි. එතකොට මං ඒකට මෙහෙම කරනවා අර එහෙම කරනවා කියන චේතනා ටික දැනගන්නේ කොහෙන්ද? සිතින්. එතකොට ඔන්න කල්පනා කරන්න ඔබ සම්පූර්ණයෙන්ම රූපයක් ගැන දැනගන්නවා නම් දැනගන්නේම කොහෙන්ද? සිත මූලික කරගෙන විඥානය මූලික කරගෙන. එතකොට ඕන දැන් රූපයක් ගැන දැනගන්නවා නම් දැනගන්නේම කියනකොට ඔළුවේ වැඩ කරන අපබ්‍රංශය මොකද්ද? මේ ඉන්න කෙනා මේ තියෙන වටහාපත ගැන බලනවා කියන එක තමයි වැඩ කරන්නේ. මොකද්ද? මේ ඉන්න කෙනා මේ තියෙන වටාපත ගැන බලනවා කියන එක තමයි ඔළුවේ වැඩ කරන්නේ. නමුත් මතක තියාගන්න ඉන්න කෙනා සහ වටාපත කියන දෙපැත්තම පනවන්නේ කවුද? සිතින්. ඔබ ගැන දැනගන්නේ සිතින්. ඔබ ගැන දැනගන්නේ මේ වෙලාවේ සිත සකස් වුණා. දැන් මේ වෙලාවේ හිත සකස් වුණේ නැත්නම් ඔබට ඔබ හෝ ලෝකෙ ගැන දැනගන්න පුළුවන්ද? ඔබට ඔබ හෝ ලෝකෙ ගැන දැනගන්න පුළුවන්ද? පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ වෙලාවේ සකස් වෙන සිත ඔබට ඔබ ගැනත් ලෝකෙ ගැනත් ලෝකේ ඔබ දකින්න විදිහත් ගැන කියා දෙනවා. ඔන්න. එහෙනම් සිත ඇතුලේ සකස් කරපු ඔබත් ලෝකයක් තමයි ලෝකෙ ගැන දැනගන්නේ. ඔබත් ලෝකයක් තමයි ලෝකෙ ගැන දැනගන්න. එතකොට දැන් ඇත්තම කතාව ඔබ ළඟ තියෙනවා ඔබව ගැන සිතාගත්ත මඤ්ඤණාවක්. ලෝකෙ ගැන හිතාගත්ත සිතාගැනිල්ල. ඒ දෙක ඇසුරු කරගෙන තමයි ඔබ ලෝකෙ විස්තර කරන්නේ.
ඒ දෙක ඇසුරු කරගෙන තමයි ලෝකෙ විස්තර කරන්නේ. ඔබත් ඉන්නවා ලෝකෙත් තියෙනවා කියන දෘෂ්ටිය මත පදනම් වෙලා. නමුත් එහෙමනම් ඔන්න අපි මතක තියාගත යුතුයි සිතේ සකස් වීම නැති වෙලා ගිය තැනක ඔබත් ඉවරයි ලෝකෙත් ඉවරයිද නැද්ද? සිතේ සකස් වීම නැති වුණොත් මේ දැන් ඔබට මන් ලෝකේ ජීවත් වුණාය ජීවත් වන්නේය මන් ලෝකේ අරව පරිහරණය කළේය පරිහරණය කරන්නේ කියන දෘෂ්ටි සම්පූර්ණ ඉවර වෙලා යනවද නැද්ද? ඉවර වෙලා යනවා. එහෙනම් ඔන්න සිතේ සකස් වීම යම් තැනකද ඒක තමයි විඥානයේ සකස් වීම යම් තැනකද එතනයි ඔබ නාම රූප ධර්මතා දෙක පනවන්නේ. නාම රූප ධර්මතා දෙක පනවන්නේ. ඒතර බාහිර අන්තය සහ අභ්‍යන්තර අන්තය පනවන්නේ කොහෙන්ද? විඥානේ. කොහෙන්ද? විඥානේ. එතකොට ඒ නිසායි අපිට කියන්නේ බාහිර ඒකාන්තයක් අභ්‍යන්තරේ තව අන්තයක් විඥානේ මැදයි. විඥානය මැදයි කිව්වේ ඇයි? විඥානේ මැදි වෙලා තමයි ඔබට මොකද්ද? එළිය ඇතුළ කියන අන්ත දෙක පනවන්නේ. විඥානයේ මැදිහත් වෙලා තමයි ඔබට ඔබ සහ ලෝකයේ කියන අන්ත දෙක හදලා දෙන්නේ. දැන් ඒ අන්තත් එක්ක තමයි ඔබ ඇත්ත දකින්න යන්නේ. එළියෙන් මොකද්ද? එළිය දකින්න ඇතුලෙන් කියන අන්ත දෙක ඇතුලේ ඉඳලා කවදාකවත් අන්ත පරිහරණය කරමින් ඇත්ත දැනගන්න බෑ. අන්ත පරිහරණය කරනකොට මොකද්ද වෙන්නේ? ඔන්න කතාව බුදුහාඳුන ලස්සනට පැහැදිලි කරනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්ස පච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදානං කියන තැනට වැටෙනවා. දැන් කොහෙටද ඔබ වැටෙන්නේ? ඇහැ ඇත රූපේ ඇත කියන තැනට වැටුණාට පස්සේ ඇහෙන් රූප ස්පර්ශ කළ චක්කු විඥානේ හදනවා කියලා මොකක් කරගත්තද? මඤ්ඤණා කරගත්තා. ඒ මඤ්ඤණාව මත පදනම් වෙලා ඒක ඇත්ත කරගෙන මොකක් කළාද? ඒක ඇතුළේ ඉන්නකන් තණ්හාව සකස් වෙන එක නතර කරන්න බෑ අයියේ. මං ඉන්නවනේ. මම තමයි ඒකත් එක්ක ගනුදෙනුව කරන්නේ. නමුත් හොඳට මතක තියාගත යුතුයි මේ විඥානය කියලා කියන්නේ අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානය තුල සකස් වුණා කියලා දරන්න බැරියයි. සකස් වුණා නම් සකස් වෙච්ච දේ නැති වෙන්න ඕනේ. නැති වුණා නම් නැති වෙච්ච දෙයට ගිය තැනක් තියෙන්න ඕනේ. ගිය තැනක් වෙච්ච දෙයක් තියෙන්න ඕනේ. එහෙම පෙන්වන්න බෑ. මේ වෙලාවේ සිත සකස් වුණොත් තමයි ඔබට ඔක්කොම මතක් වෙන්නේ නේ. කැඩෙනවා අය, කුඩු වෙනවා අය, බිඳෙනවා අය, වෙනසෙනවා අය, නැසෙනවා අය, පොළොවට පස් වෙනවා අය. මේ ඔක්කොම මෙනෙහි වෙන්නේ මේ වෙලාවේ සකස් වෙන හිතත් එක්ක. මේ වෙලාවේ සකස් වෙන සිතත් එක්ක. එහෙනම් මේ වෙලාවේ සකස් වෙන විඥානය හරියට මායාකාරී. එයි මායාකාරී කියලා කියන්නේ. ඔබ පිළිබඳ මඤ්ඤණා කළා, ලෝකෙ පිළිබඳ මඤ්ඤණා කළා, ඔබ ලෝකේ පරිහරණය කරන විදිහට පෙන්වලා දෙනවා. ඒක ඔබ ඇත්තක් විදිහට දරා ගන්න. හැබැයි මේක මඤ්ඤණාවක් බව තේරුම් ගත්තොත් ඔබට ඔබව හම්බෙන්නේ සිත තුලින්, ඔබට ලෝකේ හම්බෙන්නේ සිත තුලින්. නේ? එතකොට ඔබයි ලෝකේ කියන අන්ත දෙක පනවලා ඔබ ඇතුලේය ලෝකේ එළියේය කියන අන්ත දෙකට ඔබව නතු කරනවා. ඒක ඇත්ත විදිහට දරා ගන්නවා. ඒක ඇත්ත විදිහට දරා ගන්නවා. නමුත් ඔබ මතක තියාගන්න මේ ඔබ මම ලෝකේ පරිහරණය කරනවා කියන රූපේ වේදනාව සංඥාව සංකාරී විඥානය කියන්නේ පට්ටපල් බොරුවක්. ඒ පට්ටපල් බොරුවක් කිව්වේ විඥානයේ බොරුවක් නම් ඇයි විඥානයේ බොරුවක් කියලා කියන්නේ? විඥාණයට පුජ්‍යලයක් අයිතිකාරයෙක් කියලා පනවන්න බෑනේ. විඥානයේ සකස් වෙච්ච බව දන්නේ නෑනේ. හිත සකස් වුණා කියලා කියන හිත තියෙන තැනක් පනවන්න බෑනේ. හිත අල්ලන්න බෑනේ. හිත පුජ්‍යල වශයෙන් පෙන්නන්නටවත් බැරි ධර්මයක් නේ. හිත පෙන්නන්නටම බැරි ධර්මයක්. නමුත් සිතේ සිතුවිලි ටික තමයි නාම රූප. සිතුවිලි ටික මොකක් කරනවද? සිතුවිලි ටික මවනවා. මොකද්ද? මේක පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච වර්ණ ගන්ධ රස ස්පර්ශයන් ඇසුරු කරගත්ත අම්මා විච්ච රූපේ, තාත්තා විච්ච රූපේ, ඉරහඳ තාරකා විච්ච රූපේ, මේක මං විච්ච රූපේ, මට හම්බෙන රූපේ කියන මෙන්න මේ මඤ්ඤණාවට දරා ගැනීමට ඔබ අහු වෙනවා. එතකොට අපි පෙනීමේ ඇත්ත දකින්න කිව්වේ. පෙනීමේ ඇත්ත දකිනකොට තේරෙනවා මම පනවාගෙන ලෝකේ පනවාගෙන තමයි අම්මා විච්ච රූප හදන්නේ.
මම දකින්නා වූ රූප හදන්නේ. එහෙනම් මමත් එක්ක ගනුදෙනුව සම්පූර්ණයෙන්ම හදන්නේ මඤ්ඤණාව ඇතුළේ, හිත ඇතුළේ. එතකොට රූපය හදාගත්තට පස්සේ අන්ත දෙක හැදුවට පස්සේ අභ්‍යන්තර බාහිර කියන අන්ත දෙක මඤ්ඤණා කරගත්තට පස්සේ ඒක ඇතුළේ ඉරවිච්ච, හඳවිච්ච, තාරකාවිච්ච නේ මොක හරි කියලා ඕනම විදිහක මඤ්ඤණාවක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඔන්න විඥාණයම සකස් වෙච්ච තැනයි ඔබට නාම රූප ධර්මතාවය යොදවන්නේ. ඒක මඤ්ඤම් කරන්නේ. එහෙනම් විඥාණයම ආපු තැනක් නැත්තම්, යන තැනක් නැත්තම්, ගියපු තැනක් විදිහට ප්‍රකාශයටපත් කළ නොහැකි නම් විඥාණය කියලා කියන්නේ අනාත්ම ධර්මයක්. විඥාණය කියලා කියන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියා කිසිවෙකුට පාලනය කළ නොහැකි, මමත්වෙන් දරාගත නොහැකි ධර්මතාවයක්, අනාත්ම ධර්මතාවයක්. එහෙනම් ආවා කියලා කියන්නේම නාම රූප ටික මේ. දැන් මන් ලෝකේ දකින්නවා කියලා කියන එකටම අපි කියනවා නාම රූපේ. නාම රූපේ කොතනද? ඒ විඥානයේ වසඟයට අහුවීම එතනයි. ඔබ කියනවා නම් මේ ලෝකේ මම දැක්කා කියලා එතන මතක තියාගන්න ඒ නාම රූපය. ඒ කවුද කියන්නේ? විඥානය. ඔබට නාම රූප ධර්මතා දෙක හම්බ වෙනවා නම්, මම ලෝකේ හම්බ වෙනවා නම්, එතනම විඥානයේ ඉන්න බව මතක තියාගන්න. එයා මේ මඤ්ඤණාව සකස් කරලා දීපු බව මතක තියාගන්න. මෙන්න මේක ඇතුලේ ඔබට කොටු වීම පවතින්නේ. එහෙනම් නිරෝධය කියලා කියන්නේ 아무තුවෙන් නැති වෙන්න දෙයක් නෑයි. ඇතිවීමම මොකද්ද? මඤ්ඤණාවක් බව දකිනවා. ඇතිවීම ඇතුළෙමයි නැතිවීම කතා කරන්නේ කියලා දකිනවා. එහෙනම් ඇතිවීම නැතිවීම අතර මෙන්න මේ විඥාණය මැද ඉන්න බව දැනගත්තොත්, විඥානයේ නිරෝධය ඔබ නුවණින් දැක්කොත්, නිරෝධය කියලා කියන්නේ මේ විඥානය කියලා කියන්නේ අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති, වර්තමානයේ තුල සකස් විච්ච නැති ධර්මයක්. අනේ සකස් වුණා වගේ පෙන්නන මොත් යම් තැනක දෙයක් යමක් විදිහට සකස් කරලා පෙන්නන්ට බැරි සකස් වෙච්ච නැති ධර්මයක්. නාම රූප නැමැති ධර්මතාවයේ කොතන වන්නේද? නාම රූප පිළිබඳ මඤ්ඤණාව කොතන වන්නේද? ඒ මඤ්ඤණාව විඥානයේ බව තේරේ. එන විඥානය කියන්නේ මඤ්ඤණාවක් බව තේරේ. ඒ විඥානය කියන්නේ මඤ්ඤණාවක් බව තේරුම් ගැනීම නිරෝධය සාක්ෂාත් කිරීමයි. ඉතින් අපිට මේ පුංචි කාල සීමාවක් තුලදී මහ විශාල ධර්මස්කන්ධයක් පැහැදිලි කරගන්නට ගත්තා වූ වෑයමක්, උත්සාහයක් පමණයි. සමහර විට මේ පැයක පමණ පුංචි කාලය තුල මේ කතා කරපු මහා ධර්ම කාරණා රාශියම එකවර යම් කෙනෙකුට අවබෝධ කරගන්න, තෝරගන්නට නොහැකි වෙන්නට පුළුවන්. නමුත් මේ ධර්ම දේශනාවන් නැවත නැවත ශ්‍රවණය කරමින් මේ පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද කියන වටහා ගැනීමට අපි පැමිණිය යුතුයි. එහෙනම් මොකද්ද උපාදානස්කන්ධය, පංචස්කන්ධය කියලා වෙන් කරන්නේ කොහොමද අපි? ඇත්තටම ලෝකයා මේ විඥානයේ පනවන නාම රූප ධර්මතාවලට අහුවීම. මේක තමයි උපාදානස්කන්ධය. අහුවීම තමයි උපාදානස්කන්ධය. එතකොට අසු නොවි සිටීම ඇත්ත දැනගත්තට පස්සේ අපි ඒකට කියන ස්කන්ධ පරිහරණය කියලායි. එයා දන්නවා සම්පූර්ණයෙන්ම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ කියලා කියන්නේ සකස් නොවිච්ච ධර්මයක්. සකස් නොවිච්ච ධර්මයක්. දැන් උපාදානය වෙන්න තිබුණු හේතු ඉවරයි. උපාදානය වෙන්න තිබුණේ කියලා කියන්නේ මේ විඥානයේ මායාව ඇත්ත විදිහට දරා ගන්න තිබුණු හේතු ඉවරයි. විඥානයේ මායාව ඇත්තක් කියලා දරාගෙන, පුජ්‍යල වශයෙන් දරාගෙන ගනුදෙනු කරමින් මුලාවටපත් වෙන්න තිබුණු දෘෂ්ටිය දුරු වුණාට පස්සේ පංච උපාදානස්කන්ධය අවබෝධ කළා වෙනවා. ඒතර පංච උපාදානස්කන්ධය අවබෝධ කළා කියන්නේම එයා ස්කන්ධයන්ගේ ඇත්ත දැක්කා කියන එක. එයා දන්නවා මේ ස්කන්ධ ටික පුජ්‍යල වශයෙන් බාර ගන්නට බෑ. ඇයි? ඒක ඇති නොවිච්ච ධර්මයක්මයි. ඒක ඇති නොවිච්ච ධර්මයක් බවට දැනගත්තා වූ අවබෝධය තමයි අපි කියන්නේ ස්කන්ධ පිළිබඳ අවබෝධය කියලා. එහෙම නැතුව පංච උපාදානස්කන්ධය අතහැරලා ස්කන්ධය දරාගත්තා වෙන්නේ නැහැ.
අපි පංච උපාදානස්කන්ධය අතහැරලා ස්කන්ධ පරිහරණය කරන රහතන් වහන්සේලා ගැන කතා කරනවා. ඉතින් මේ සම්පූර්ණයෙන්ම අපිට තේරෙනවා මේ කතා කරන්නේ අමුම මෝඩ තර්කයක් මතවාදයක් කියන එක. ඉතින් හැමදෙනාටම මේ මෝඩකම දුරු කරගෙන අඥානවන්තකම දුරු කරගෙන ප්‍රඥාවන්තකම පහළ කර ගැනීම පිණිසම මේ ධර්ම කාරණාවන් හේතු වෙත්වා උපකාරක ධර්මයක් බවටමපත් වෙත්වා කියලා හැමදිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ධර්ම දානමේ පින්කමේ අද දවසේ දායකත්වයේ එච්.එම්. විජේරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාම සිදු කරනවා. විශේෂයෙන්ම හදිසි අනතුරකින් කායිකව හා මානසිකව රෝගාතුරව සිටින්නා වූ එච්.එම්. කරුණාරත්න මහත්මයා එහෙම නැත්නම් විජේරත්න මහත්මයාගේ සහෝදරයාට නිදුක් නිරෝගී චිරජීවනයත් යහපත් මානසික මට්ටමක් සැකසේවා ධර්ම අභිසමය පිණිසම හේතු වෙත්වා කියන ආශිර්වාදයත් අපි සිදු කරනවා. ඒ වගේම මිය පරලොව යන්නට යෙදුනා වූ පොඩි මණිකේ මෑණියන් රම්බණ්ඩා පියාණන් ඇතුළු පවුලේ නමින් මිය පරලොව සැපත් සතර වර්ගයේ සියලු ඥාති වර්ගයාටද මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන්ම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. හැමතෙම ධර්ම අභිසමය පිණිසම හේතු වේවා උපකාර වේවා කියලා ආශිර්වාදයන් සිදු කරනවා. හැමත තෙරුවන් සරණයි යහපතක්ම වේවා.